සංහිඳ පාමුල. අයිබෝවන් හැමදෙනාටම VFM සංහිඳ පාමුල වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අපි සෙනසුරාදා සංහිඳ පාමුලෙන් රටේ වත්මන් කාලීන කාරණා පිළිබඳව, කාලීන ප්‍රශ්න පිළිබඳව, කාලීන ගැටලු පිළිබඳව ඒවා නිරාකරණය කරගන්න පුළුවන් ප්‍රායෝගික ආකාර පිළිබඳව කතා කරනවා. අද එවැනි මාතෘකාවකට එළඹෙන්නේ අපි දන්නවා මේ වෙද්දී රටේ බලශක්තිය පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. ඉන්ධන පිළිබඳව, එහෙම නැත්නම් ගෑස් පිළිබඳව, එතනින් එහාට රටේ විදුලිය පිළිබඳව විවිධ ගැටලු තියෙනවා. මේවා පහසුවෙන් අපිට සමීප කරගන්න බැරි බවක් තියෙනවා. බලශක්ති අර්බුදයක් පිළිබඳව කතා වෙනවා. ඒ වගේම තවත් ආර්ථිකමය පැත්තෙන් ගත්තම, සමාජීය පැත්තෙන් ගත්තම ගැටලු රැසකට අපි මුහුණ දීලා ඉන්න වෙලාවක ප්‍රායෝගිකව මේවා කළමනාකරණය කරගන්න පුළුවන්ද? රටක් විදියට, සාමාන්‍ය ජනතාව විදියට, පුරවැසියෝ විදියට අපි මොනවද මේවට කරන්නට ඕනේ? කොහොමද අපි අපේ ජීවිතය වෙනස් කරගන්නට ඕනේ කියන කාරණාව පිළිබඳවයි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි මේ කතා බහ වෙනුවෙන් ආරාධනා කළා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුර මහත්මයාට. ආයුබෝවන් කියලා ගන්නවා. මහාචාර්යතුමා, දැන් අපි මම කලින් සඳහන් කළ විදියට සෑහෙන්න ප්‍රශ්න රැසක ඉන්නේ. අපි කාලාන්තරයක් තිස්සේ මේවා ඇහුවා. මෙහෙම දේවල් වෙයි කියලා කිව්වා. නමුත් ඒ දේවල් වලට අපි ප්‍රායෝගිකව මුහුණ දෙමින් ඉන්න වෙලාවක් අපි දන්නවා මේ වෙද්දිත් රටේ බලශක්තිය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. සහ ඉදිරියේදී ආහාර පිළිබඳව ගැටලුවක් එයි කියන අපිට රතු නිවේදන දීලා තියෙන්නේ. ආර්ථිකයේ පැත්තෙන් යම් යම් ගැටලු තියෙනවා. ඇත්තටම රටක් විදියට අපිට මේ වෙලාවේ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? අපි මේ වෙලාවේ මොකක්ද කරන්න ඕනේ? අපි එතනින් කතා බහ පටන් ගමු. අසංක සමාවෙන්න ඕනේ මම මෙහෙම කියනවට මම හිතනවා මේක මම කියනකොට මට අනිත් පැත්තට සෑහෙන ලොකු දෝෂාරෝපණයක් එන්න පුළුවන්. මම හිතනවා රටක් විදියට, රටක් සංවර්ධනය ගැන හීන දකින්න කෙනෙක් විදියට මම හිතනවා අපි ඉන්නේ හොඳමම අවස්ථාවක, නැත්නම් හොඳම ස්වර්ණමය අවස්ථාවක අපි ඉන්නේ කියලා හිතනවා. මොකද මෙච්චර කාලයක් අවුරුදු අපි සුද්දා නිදහස ලැබුවේ දවස් ඉඳලා අපි ගත්තොත් අවුරුදු 74ක් විතර අපි ප්‍රශ්නවල හිටියේ නෑ නෙමේ හසංක. අපි ප්‍රශ්නවල තමයි හිටියේ. නමුත් අවාසනාවකට මේ ප්‍රශ්න අපි තේරුම් ගත්තේ නෑ. අපිට ආහාර අර්බුදයක් තියෙනවා කියන එක තේරුම් ගත්තේ නෑ. අපිට බලශක්ති අර්බුදයක් තියෙනවා කියලා තේරුම් ගත්තේ නෑ. ඒකම අපේ හැකියාව අපි තේරුම් ගත්තේ නෑ. අපිට මොනවද තියෙන්නේ කියන එක අපි තේරුම් ගත්තේ නෑ. අපි මොනවද කළ යුත්තේ කියන එක තේරුම් ගත්තේ නෑ. අපි හරි සරලව මේ හරි සුඛිත මුදිත ජීවිතයක් අපි ගත කරා. මොකද අපිට නිරන්තරයෙන්ම අපිට ආධාර ගලාගෙන ආව. නැත්නම් අපිට ඒව ලෝන් කියන්න පුළුවන්, ණය සහන ආධාර වෙන්න පුළුවන්. මොනවා හරි විදියකින් රට ගැට ගහගෙන ගියා. ඒතර රට ගැට ගහගෙන යන්න රටේ මිලියන 22ක් විතර ජනගහනයට මේක තේරුණේ නැහැ. ඔව්. මෙම රටේ ප්‍රශ්නයක් කියන තේරුන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් කියලා නොතේරෙන්න මිනිස්සුත් තමන්ගේ හිතුමතේ තමන්ට ඕන විදියට අර ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු ගන්නවා වගේ එහෙම ජීවිතයක් ගත කරගෙන ගියා. නමුත් දැන් හිර වෙලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවා ගන්න විදියක් නැහැ ලංකාවට. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපි ඉන්නේ හොඳම තැනක. මොකද අපිව නැවත නියම තක්සේරුවකට අපි ආ යුතුයි. අපි කවුද කියන එක තේරුම් ගත යුතුයි. අපිට මේ කියන සුඛෝභෝගී ජීවිතය අපි ගෙවන්න කැපද කියන එක අපි තේරුම් ගත යුතුයි. මොකද අපි අපේ පුංචි කාලයේ සහ අද අපි සංසන්දනය කරලා බැලුවොත් ඇත්තටම අපි සෑහෙන හොඳයි. සෑහෙන හොඳයි. අපි පාර දිහා බැලුවොත් ඉස්සර අපි දැකපු මැටි පාරවල් අද කාපට් වෙලා තියෙනවා. හොඳ අලුත් යාන වාහන පාරේ තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක බැලුවොත් මම හිතන්නේ ලංකාවේ ඉන්නේ සෑහෙන හොඳ තැනක. ඒක තමයි මං හිතන රටට වැරදුනේ. ඉතින් දැන් අපි ඉන්නවා නියම තැනක. මොකද අපේ නියම යථාර්ථය තේරුම් ගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ මේකත් එක්ක මේකවත් අපි හරියට කළමනාකරණය කරගත්තේ නැති වුණොත් රටක් විදිහට ඉස්සරහට යනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් විදිහට තමයි මම නම් දකින්නේ. ඔව්, අවස්ථාව කළමනාකරණය කරගත්තොත් අපිට අවස්ථාව ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ අවස්ථාව කළමනාකරණය කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳවයි මහාචාර්යතුමා කතා කරන්නට ඕනේ. ඔබ සඳහන් කළා දැන් අපේ රටේ පාරවල් එහෙම ලස්සනට හැදිලා තියෙනවා. ගොඩනැගිලි ටික ලස්සනට හැදිලා ලෝකෙ තියෙන හොඳම සුපභෝගී වාහන ටිකත් අපේ රටේ තියෙනවා. හැබැයි මෙතනින් එහාට මේවා පවත්වාගෙන යන්නේ කොහොමද? මෙතනින් එහාට මේවා නඩත්තු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේනේ අපිට දැන් නැති වෙලා තියෙන්නේ. ඇත්තටම කොහොමද අපි ඊළඟ ස්ටෙප් එක පටන් ගන්න ඕනේ? දැන් අපි දන්නවා අපි අන්තිමටම වැටිලා ඉන්නේ. අපිට තව ණය ගන්න පවා තැනක් නැති වෙලා තියෙන්නේ. අපි හැමදාම පාලකයන්ට බැන දේශපාලන තන්ත්‍රයට බැන හිටියා. හැබැයි දැන් ඒකෙන් පළක් නැති ආකාරයක් තියෙනවා. කොච්චර බැන්නත් දැන් අපිට මේ සිස්ටම් එක ක්ලියර් කරගන්න මිනිස්සු Tamanගේ ජීවන රටාව වෙනස් කරගන්න ඕන තැනකට ඇවිල්ලා තියෙන. අපි කොතනින්ද මේක පටන් ගන්න ඕන? පළවෙනිම තැන තමයි හසංක අපි තේරුම් ගන්න ඕනේ නිකන් අපි නිකන් හරියට කුඩුකාරයෝ වගේ. පළවෙනියෙන්ම අතේ තියෙන සල්ලි වලින් කුඩු ගැහුවා. දෙවෙනියට
ණයට ඉල්ලලා කුඩු ගැහුවා, තුන්වෙනියට හොරකම් කළා කුඩු ගැහුවා. දැන් ඒකත් ඉවරලා දැන් අපි පුනරුත්ථාපනය විය යුතුයි. ඒක තමයි වැදගත්ම කාරණා. අපි පුනරුත්ථාපනය විය යුතුයි. අපි පුනරුත්ථාපනය වෙනවා කියලා කියන්නේ අපි තේරුම් ගත යුතුයි අපි කවුද කියන එක. එතකොට තමන් කවුද කියන එක තේරුම් ගත යුතුයි. පවුලක් විදිහට පවුල කොයි වගේ තැනකද තියෙන්නේ කියලා තේරුම් ගත යුතුයි. එතකොට එතනින් ඒ පවුල කියන ඒකකයේ ගත්තට පස්සේ මම හිතන්නේ රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඒකෙන් මෙහා මම හිතන්නේ නෑ අපිට ලොකු යමක් කළ හැකියි කියලා. පළවෙනියම මම හිතන්නේ අපි අපිව කියවීම පටන් ගත යුතුයි දැන්වත්. ඒ කියන්නේ අපි මෙච්චර දවසකට අපේ රූපේ අපේ සම්පූර්ණ ප්‍රතිරූපේ නිර්මාණය කරලා තිබුණේ මෙන රටවල් වල තියෙන අර අයිසින් වලින් හදපු එකක්. ඉතින් මේ අයිසින් ටික ගලවලා අපේ නියම ස්වරූපේ මතු කරගත යුතුයි. දැන් අපි ඇත්තටම ගත්තොත් රටේ තියෙන බාහිර පෙනුම ගත්තොත් ලෝකේ තියෙන සංවර්ධිත රටවල් මට්ටමේ තියෙන නගර ලංකාව ඇතුළේ තියෙන. නමුත් අවාසනාවකට ඒ සංවර්ධිත රටවල් වල ඒ නගරවල මිනිසුන්ගේ කාර්යක්ෂමතාවය සහ මිනිස්සු පෙරලා රටට දෙන ප්‍රමාණය සහ ලංකාවේ දෙන ප්‍රමාණය ගත්තොත් අහසයි පොළොවයි වගේ. ඉතින් අර ටික හැදිලා තියෙනවා නම් මම හිතන්නේ ඊටු ටික හදනවා කියන එක මහ ලොකු වැඩක් නෙමේ. අසංක අපි හරියට යථාර්ථයේ තේරුම් ගත්තොත්. ඔව් අපේ රට කියන්නේ දක්ෂයෝ නැති රටක් නෙවෙයි. අපේ රට කියන්නේ තාක්ෂණය පිළිබඳව අවබෝධ කරගන්න බැරි රටක් නෙවෙයි. ලෝකේ ඕනම තාක්ෂණයක් ඉතාම ඉක්මනින් හඹාගෙන ගිහිල්ලා තමන්ගේ යටතට ගන්න රටක්. අපි මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු මහාචාර්යතුමා. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගමු. අපි මේ කතා කරන්නේ මොකක්ද කියන දේ පිළිබඳව මේ වැඩසටහනට අදාළ ප්‍රවේශය අපි මේ විදිහට ලබා ගත්තා. අපි පියවරෙන් පියවර මේ ගැන ඉදිරියට කතා කරගෙන යමු. VFM සංහිඳ පාමුල වැඩසටහන ඔබ අහගෙන ඉන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුර මහාචාර්යතුමාත් එක්ක තමයි අද අපි මේ සාකච්ඡාව සිදු කරමින් ඉන්නේ. සංහිඳ පාමුල. සංහිඳ පාමුල. VFM සංහිඳ පාමුල වැඩසටහන ඔබ අහගෙන ඉන්නේ. අපි සෙනසුරාදා දවසේ සංහිඳ පාමුලෙන් රටේ පවතින කාලීන කාරණාවන් පිළිබඳව කතා කරන්නේ. මේ කාලීන කාරණාවන්ට ප්‍රායෝගිකව ලබා ගන්න පුළුවන් විසඳුම් මොනවද කියන දේ පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුර මහාචාර්යතුමාත් එක්ක තමයි අපි කතා බහ සිදු කරමින් ඉන්නේ. මහාචාර්යතුමා අපි මේ වෙලා තියෙන දේ මොකක්ද කියන එක පිළිබඳව කතා කළා. සහ ඔබතුමා මෙතනදී සඳහන් කරපු දෙයක් තමයි මේක අපිට හොඳ අවස්ථාවක්. හොඳ ඔපචුනිටි එකක් රටක් විදියට නැගිටිනවා නම් කියන කාරණාව. දැන් අපිට ප්‍රධානම ඇති වෙලා තියෙන ගැටලුව රටේ බලශක්තිය සම්බන්ධ ගැටලුවක්. අපි දන්නවා අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නෑ. විදුලියේ ඉඳලා ඉන්ධනයේ ඉඳලා ගෑස් ඉඳලා මේ හැම දෙයක් පිළිබඳවම ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව ඇති වෙන්න අපිට හේතුණු කාරණාව මොකක්ද? අපි අධික විදියට පරිභෝජනය කරාද? එහෙම නැත්නම් අපේ රටේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න නැතුව අපි යම් යම් දේවල් ආනයනික ප්‍රභවයන් මත රැඳුනද? ඇයි මේ බලශක්ති ප්‍රශ්නය අපිට ඇති වුණේ? අසංක බලශක්ති අර්බුදය එන්ඩ හේතු කාරණා කීපයක් බලපාන එකක් තමයි. අද ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ්. ඇත්තටම අපේ සැපයුම සහ ඉල්ලුම පිළිබඳ ගැටලුවක්. ඒකට සැපයුම එක්තරා විදිහකට සීමා වෙමින් පැවතුණා. මොකද ජල විදුලි බලාගාර මත තමයි අපි යපුනේ. ඊට පස්සේ ඒක සීමා වෙමින් පැවතුණා. ඊට පස්සේ අපි ගල් අඟුරු බලාගාර සහ තාප බලාගාර වලට ගියා. ඒතර එතනින් යම් කිසි විදියක අපි විදෙස් නැත්නම් අපි මත නෙමෙයි අපි පිට රටත් මත යැපෙන්න සිද්ධ වුණා. ඒ වගේම අපි අර සුඛෝභෝගී ජීවිත ඇතුලේ ජීවත් වෙන්න ගත්තට පස්සේ අපි එක්තරා විදියකට ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් වැඩි වුණා. ඒක ඒ ඉල්ලුමත් එක්ක ඉල්ලුමට සරිලන විදියට ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයට ගියා නම් සේවා ආර්ථිකයට ගියා නම් මම හිතන්නේ එච්චර ගැටලුවක් වෙනවා කියලා. මොකද අපිට ඩොලර් උපයන මට්ටමට එන්න පුළුවන් නම් නැත්නම් වෙන දේවල් වලට ලංකාවෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වුණා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි අනවශ්‍ය විදිහට විදුලිය අවභාවිතා කරා කියලා කියන්න පුළුවන්. හැම දෙයකටම අපි පාවිච්චි කරනවා ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒතර කෙනෙකුට අපි කියන්න පුළුවන් අනවශ්‍ය විදුලි පංකා නිවා දමන්න, මේකේ AC එක ඔෆ් කරන්න, ෆෑන් එක ඔෆ් කරන්න, ලයිට් එක ඔෆ් කරන්න ඔක්කොම කියන්න පුළුවන්. නමුත් ඒකට රටේ ප්‍රතිපත්තිමය නැඹුරුවක් රටේ තිබුණාද කියන එක ගැටලුවක්. අපි නිකන් සරලව ගමු. රටේ ඉන්න දේශපාලකඥයා AC කාමරයක් ඇතුලේ ලක්ෂ ගානක විදුලි බිලක් ගෙවන වෙලාවේ අපේ ඉන්න ගෙදරක ඉන්න දුප්පත් මිනිස්සුෙකුට තියෙන මේ ලයිට් 3-4න් එක ලයිට් එකක් මේ ලාම්පුව නිවන්න කියන එකෙන් මම හිතන්නේ නැහැ ලොකු යමක් රටට කරන්න පුළුවන් කියලා. මොකද රටට ආදර්ශයක් දිය හැකි පිරිස් රටට ආදර්ශයක් දුන්නේ නැහැ. ඒක එක පැත්තක තිබිච්ච ගැටලුවක්. අනිත් පැත්ත තමයි ඇත්තටම ලංකාවේ තියෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳ අවබෝධයක් අපිට තිබුණේ නැහැ.
විශේෂයෙන් මිනි හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට්ස් නැත්තම් මේ කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර පිළිබඳ අපි හරි තක්සේරුවකට ගියේ නෑ. ලංකාවේ එක්තරා යුගයක් තිබුණා සෑහෙන ලොකුවට අපි ගැන කතා කරමු. එක ගැටලුව. අනික් පැත්තෙන් සූර්ය බලය. මොකද ලංකාව කියන්නේ දැන් අපි ගත්තොතින් බටහිර ලෝකයේ රටවල් ඒකේ ඍතු 4ක් එක දුවන රටවල්. ඒතර ඒ වගේ රටවලුත් පුනර්ජනනීය බල ශක්තියත් එක්ක නැත්තම් විශේෂයෙන්ම සූර්ය බල ශක්තියත් එක්ක ගමන් කරනකොට දවසේ අඩුම ගානේ පැය 7-8ක් විදුලි මේ සූර්යාලෝකයේ තියෙන 365 සූර්යාලෝකයේ තියෙන රටක මෙච්චරම් වහල්වල් ප්‍රමාණයක් තියෙන රටක අපි දුක් විය යුතුයි, අපි ලැජ්ජා විය යුතුයි, අපිට බල ශක්තිය අර්බුදයක් තියෙනවා කියන එක. අදටත් මං හිතන්නේ ලංකාවේ තියෙන මේ සෝලර් රූෆ්ස් නැත්තම් මේ සෝලර් පද්ධතීන් සවි කරපු වහලවල් ගත්තොත් ඉතාමත් මල් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම අපේ අනන්තවත් වැඩකට නැති ප්‍රයෝජනයක් නොගැත්ත ඉඩම් එහෙම තියෙනවා. නමුත් ඒවා අපි ප්‍රයෝජනයට අරන් නැහැ. අපිට පුළුවන් ඒක ලේසියෙන්ම මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. අපි එහෙම කතා කරාට ඇත්තටම මේ අපි හිතපු දැන් එහෙම කියන්න බෑ. බංග්ලාදේශයට වගේ ගියොත් බංග්ලාදේශෙත් මහා විශාල ප්‍රමාණයේ මේ සූර්ය බලාගාර ඉදිනමින් පවතිනවා. මේ වෙනකොට මෙගාවොට් 150 වගේ ලොකු විදුලි බලාගාර නිර්මාණය සහ දැන් ඔවුන්ගේ බල පද්ධතීන් වලට එකතු වෙලා තියෙනවා. අතර ඔවුන් මම කියන්නේ බංග්ලාදේශ දැන් දුප්පත් කියලා අපිට වඩා උඩින් ඉන්න රටවල්. නමුත් අපිත් ණය ගන්න රටවල්. නමුත් අපිට ඒ තත්ත්වයට යන්න බැරි වෙන්නේ අපේ තිබිච්ච තාක්ෂණයේ තියෙන කියන්නේ අපිට තාක්ෂණයේ තිබුණේ නැහැ කියන එකට වඩා අපි ඇත්තටම ආකල්පමය වශයෙන් අපි එතනට යන්න සූදානමක් තිබුණා. ඒකයි නිලධාරීවාදය විශේෂයෙන්ම රටේ තියෙන ආයතනවල ආයතන මේ ස්ථාපිත වෙලා තියෙන විදිය ඇත්තටම ඒවා තමයි ලොකු ගැටලු විදියට මම දකින්නේ. මොකද දේශපාලකයා කියන චරිතය අමතක කරලා නැත්නම් දේශපාලන යාන්ත්‍රණය අමතක කරලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න බෑ. අවුරුදු 74ක් තිස්සේ අපි මේකේ බැටකන චරිත. නමුත් දේශපාලකයන්ට විතරක් ඇඟිලි දික් කරන්න පුළුවන් කම නැහැ. මොකද ඊළඟ ලේ එකක් තියෙනවා. මේ ලේකේ ඉඳලා පල්ලෙහාටම මේ ප්‍රශ්නට වග කියන්න ඕනේ. එතකොට විශේෂයෙන් මේ අමාත්‍යාංශ පිහිටුවීම සහ අමාත්‍යාංශ තුල ආයතන ස්ථාපිත කිරීම අතර ලොකු ගැටලුවක් තියෙනවා. ඒතකොට ඒ සහ සම්බන්ධයෙන් මිදිලා තියෙනවා. ඒකත් එක්ක මේ වගේ අලුත් වැඩසටහනක් යනකොට අපිට ඉස්සරහට ගෙනියන්න බෑ. ලංකාව වටේ මුදක් තියෙනවා, උදම් බලය අපිට තියෙනවා. නමුත් මම දන්න තරමට කිසිම තැනක උදම් බලයත් එක්ක පරීක්ෂණ කටයුතු කරලා ඒකත් එක්ක විදුලි ජනනය කිරීමේ ක්‍රමවේදයක් අපි අත්හදා බලලා නැහැ. ලෝකයේ අනන්තවත් තියෙනවා එවැනි විදුලි බලාගාර. නමුත් ඒවල අඩුම ගානේ පොඩි ප්‍රමාණයේ විදුලි බලාගාරයක්වත් ලංකාවේ නිර්මාණය කරන්න උත්සාහයක් ගත්තේ නැහැ. ඉතින් ඒක තමයි ගැටලුව. මම හිතන්නේ ගැටලුවට වඩා අපි ඉස්සරහ ගැන හිතුවොතින් මම හිතන්නේ මේක තමයි හොඳම වෙලාව. බලශක්තියෙන් අපිට සම්පූර්ණ වීමේ හැකියාව තියෙනවා. ඉතින් එතනට යා යුතුයි හසංක. ඔබ සඳහන් කරපු කාරණාව තුලේ මේ මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. දැන් අපි කියනවා මේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න, අනවශ්‍ය විදුලි පංකා ක්‍රියාත්මක කරන එකෙන් වළකින්න. ඔය දේ ඊතරම් දුරට මේ අපේ මිනිසුන්ට දැනෙනවා අඩුයිනේ. සමහර විට හිතෙන්න නැති වෙන්න පුළුවන් මේ අපි පාවිච්චි කරන කරන්ට් එකට, අපි පාවිච්චි කරන විදුලියට අපි බිල ගෙවනවා නම් ඇයි අපි ලයිට් දාගෙන හිටියම් මොකක්ද වෙන ප්‍රශ්නේ කියලා. ඔය තැනින් අවබෝධ කරගන්න බැරි ගොඩක් පිරිසක් ඉන්නවා. සහ අපේ ගෙදර ලයිට් එක නිව්ව පමණින් මේක රටේ ජාතික පද්ධතියට ඉතිරුවක් වෙනවද කියන ප්‍රශ්නය මතුවෙන කොට්ටාසයක් ඉන්නවා. අපි ඒක සරලව පැහැදිලි කරලා දෙමු. කොහොමද ඔබේ ගෙදර එක ලයිට් එකක් මේ රටේ පැය ගාණක් කරන්ට් එක කපන්න හේතු වෙන්නේ කියලා. මේකේ ගැටලුව තියෙන්නේ ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ විදිහට මිලියන 22ක් මේ ලංකාවේ ඉන්නවද කියන එක. ඔක තමයි පළවෙනිම හොයලා බලන්න තියෙන්නේ. මොකද ලංකාවේ මිලියන 22ක් හිටියට ඒකේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ ඉතාමත් මල්පයි. ඒක තමන් ගැන, තමන්ගේ රට ගැන ඒ කැකුමක්, ආදරයක්, වේදනාවක් තියෙන පිරිස අඩුයි. අඩුම ගානේ බංග්ලාදේශයට තව කකුලක් තියාගෙන ඉන්න පිරිසක් ඉන්නේ. ඒක තමයි අපි දකින්නේ තාරුණ්‍ය වුණත් මේ බත්තර මුල්ලේ අර පාරවල් දිගේ පෝලිං වල ඉන්නේ. උන්ට ලංකාව ගැන හැඟීමක් නැහැ. මේක මගේ රට, මේක හදන්න ඕනේ, මේක අර ලයිට් එක මේ ඒ ස්විච් එක ඕෆ් කරනවා කියන ඒ හැඟීම බලහත්කාරයෙන් කරලා වැඩක් නැහැ. අහසංක මට මතකයි අපි විශ්වවිද්‍යාලය යන කාලේ, පාසල් වලට යන කාලේ අපි අපේ පාසල මේක මගේ ඉස්කෝලේ, මේක මගේ විශ්වවිද්‍යාලය, මේක මගේ ගෙදර, ඒ හැඟීම තිබුණා. මුත් අවාසනාවකට මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අධ්‍යාපන ක්‍රමයේ තියෙන කන්ටෙන්ට් එක නෙමෙයි, මේකේ තියෙන විෂය පද්ධතිය, විෂය දැනුම නෙමෙයි මම කියන්නේ. ඒ ඉගැන්වීමේ ක්‍රමවේදය ඇතුලේ අපි ළමයාව ගොඩාක් වෙලාවට විෂය මූලික මේ කරුණු මත පදනම් කරගෙන මේ රොබු චරිතයක් නිර්මාණය කරා. ඒතර ඒක ඇතුලේ ඔහුගේ තියෙන වැලියුස් නැත්නම් මේ අගයන් සමාජයෙන් නැති වුණා. ඒතර මම හිතන්නේ අපේ දෙමව්පියෝ හිතුවට වඩා සමහරලාට ඉතාමත්ම කියන්නේ ඊට වඩා අඩුවෙන් වෙන්නේ නැති. නමුත් යම්කිසි මට්ටමක අපි හිටියා. නමුත් අද ජීවත් වෙන දරුවා ඒක ගැන හිතන්නේ නැහැ. ඒකට දරුවට දොස් කියලා වැඩක් නැහැ. මම හිතන්නේ ඒක වැඩිහිටියෝ විදිහට අපේ දුර්වලකමක්. ඕක තමයි පළවෙනිම තියෙන ගැටලුව. මොකද අපි
ලංකාවේ ජීවත් වෙන චරිත නැහැ ශ්‍රී ලාංකිකයෝ නැහැ. අපි ওই මිලියන 22ක් කිව්වද එහෙම හිටියනම් මිලියන 22කින් අඩු ගානේ මිලියන 2ක් ලංකාවේ මිනිස්සු හිටියනම් මේ රට මෙහෙම වෙන්න බෑ හසන්. ආකල්පමය වශයෙන් මිනිස්සු පිරිහෙන එක රටක් විදියට පරිහානියට බලපානවා කියන කාරණාව ඔබ ඔය කියන්නේ. ඊළඟට අපි මේ විකල්ප බලශක්තිය පිළිබඳව කතා කළා. අපි ලංකාව විදියට විදුලිය නිෂ්පාදනය කරන්නේ තාප විදුලි බලාගාර වලින් සහ මේ ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරද්දිත් අපිට වැස්ස නැති කාලෙට හරි විදියට මේ ටික ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ තත්ත්වයේ කාලාන්තරයක් තිස්සේ දැක්කා සහ අපි විකල්ප බලශක්තිය ගැන කතා කළා. ඔබ කිව්ව විදියට සූර්ය බලශක්තිය ගැන කතා කරා. මේ සූර්ය බලශක්තියෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සමකාසන්න රටක් විදියට මේකේ හොඳම ප්‍රතිඵලය අපිට ගන්න පුළුවන් කියලා ඕනෑ තරම් ඔබ වැනි උදවිය මේ ශේෂ්ත්‍රවල ඉන්න අය කියලා තියෙනවා. හැබැයි මේක අපේ රට ඇතුලේ ප්‍රායෝගික යථාර්ථයක් කරන්න ටිකක් අපහසු වුණා. ඔබ දකින්නේ ඇයි ඒකට හේතුව මොකක්ද? මේකට වෙන හේතුවක් බලපාන්න බෑ හසංග. මොකද තාක්ෂණය මේකට බලපාන්න පුළුවන් හේතු කාරණා අපි එකකින් එක අරන් ලියන්න ගත්තොත් තාක්ෂණය නෑ. අද ලෝකේ ඕනම තැනක මේ සූර්ය බලය විදුලියට මේ මාරු කරනවා කියන එක මහා ලොකු තාක්ෂණයක් නේ. මේක හැමෝම දන්න තාක්ෂණයක්. පොදු දැනුමක් බවට පත් වෙලා තියෙනවා. ඒතර ඒකට අවශ්‍ය කරන මේ තාක්ෂණයෙන් හෙබි වෘත්තීය වේදීන් ඉන්නවද කියලා ඇහුවොත් ඔව් මම මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට මට පැහැදිලිවම කියන්න ඕන පුළුවන්. ඒකට අවශ්‍ය කරන සිවිල් ඉංජිනේරු පැත්ත වෙන්න පුළුවන්, කම්පියුටර් විද්‍යාව වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව වෙන්න පුළුවන්, නැත්නම් විදුලි ඉන්ධන විද්‍යාව වෙන්න පුළුවන්. ඒතර මෙකැනිකල් නැත්නම් අපේ කාර්මික ඉංජිනේරු පැත්ත වෙන්න පුළුවන්. මේ හැම එකකම මම හිතන්නේ ඔකට අවශ්‍ය කරන වෘත්තීයමය ඥානය දෙනවා. ඒතකොට මිනිස්සු සූදානම්ද නැද්ද තමන්ගේ වහල මේ විදියට සෝලර් රූෆ් එකක් බවට පත් කරන්න මිනිස්සු සූදානම්ද නැද්ද? මම හිතනවා ඔව් ඕන සූදානම්. ඒතර මෙතන ගැටලුව ලොකුවටම මම හිතන්නේ පහුගිය දවස් මේක අලුතෙන් අපිට මම හිතන්නේ අලුතෙන් අර රේට් කර අලුතෙන් ආයේ මඩේ දදා මේ හොද ගන්න ඕන දෙයක් නෙමෙයි. මෙතන නිලධාරීවාදයක් යම් තාක් දුරකට පැවතුණා. ඉතින් ඒක නිලධාරියටම දොස් කියනවද කොහොමද කියන එක අදාළ නැහැ. යම්කිසි බලවේගයක් අදෘශ්‍යමාන බලවේගයක් නෙමෙයි දැන් දෘශ්‍යමාන බලවේගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ගිය දේ ගියා. මම හිතන්නේ නැහැ තවදුරටත් අපිට ඕක ගැන කතා කර මේ තව කවුද මේකේ වැරදිකරු හොයනවට වඩා ඒකේ පෝස්ට්මෝටම් එක නැත්තම් මේකේ තියෙන මරණ පරීක්ෂණය කරනවට වඩා මම හිතන්නේ අපි රටක් විදියට හිතිය යුතු වෙන්නේ මෙතනින් කොහොමද ඉස්සරහට යන්නේ අපිට ඉතාමත්ම කෙටි කාලයකදී. මොකද අපිට දීර්ඝකාලීන විසුම් ගැන කතා කරන්න පුළුවන්. ඔය කියන සුළම් බලය වෙන්න පුළුවන්, උදම් බලය වෙන්න පුළුවන්, සූර්ය බලාගාර වෙන්න පුළුවන් නිර්මාණය කරන. නමුත් එතනින් එහා ගිහිල්ලා කොහොමද මේ පුංචි බලාගාර එක මේ රාශියකින් කොහොමද මේ පද්ධතිය සවිශක්තිමත් කරන්න කියන එක අපිට ඉක්මනටම හිතන්න සිද්ධ වෙනවා. ඔව් මහාචාර්යතුමා දැන් ඔබ සඳහන් කර විදියට දැන් මේක ප්‍රායෝගිකව මහජනතාවට දැනෙච්ච දෙයක් වෙලානේ තියෙන්නේ. අපි දන්නවා දැන් අපිට පැය කිහිපයක් දවසට අඳුරේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපේ වාහනයට පෙට්‍රල් නැතුව පැය ගණන් පෝලිම් වල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයා පිහා ගන්න ගෑස් ටික නැතුව සෑහෙන්න අපේ භාෂාවෙන් කියනවා නම් කට්ටක් කන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් දේශපාලන තන්ත්‍රය පැත්තක තියලා මිනිස්සු ස්වයංක්‍රීයවම විකල්පවලට යොමු වෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ඔබ දකින විදියට ප්‍රායෝගිකව සහ අපිට කාලයක් ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් විදියට මොනවද අපේ රටට පාවිච්චි කරන්න පුළුවන් විකල්ප බලශක්තිය? පළවෙනිම බලශක්තිය තමයි මම හිතන්නේ. පළවෙනිම දේ බලශක්තිය වල දැන් බල සැපයුම සහ ඉල්ලුම පිළිබඳ ගැටලුවක් තියෙන. පළවෙනිම අපි කළ යුතු වෙන්නේ අපේ ඉල්ලුම අවම කරගැනීමේ ක්‍රමවේදෙන්. අපි හිතමු අපිට වෙනදා සමහරලාට මමත් ළඟම තියෙන කඩේට වාහනෙන් ගියා වෙන්න පුළුවන්. නමුත් අද බයිසිකල් එකට මාරු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ඒක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් විදිහට දකිනවා. මට මතකයි ඉස්සර මගේ තාත්තා බයිසිකල් එකෙන් කිලෝමීටර 20 30 ගණන් පැදලා තියෙනවා. මමත් විශ්වවිද්‍යාලයටත් ඇවිල්ලා තියෙනවා බයිසිකල් එකෙන්. මේ මම කියන්නේ ලොකු ඉතිහාසයක් නෙමෙයි. දැනට අවුරුදු 15කට 16කට ඉස්සෙල්ලා. ඒතර මට විශ්වවිද්‍යාලයට කළුතර ඉඳලා මොරටුවට එන්න පුළුවන් වුණා නම් කිලෝමීටර 29ක් 30ක් බයිසිකල් එකේ පැදගෙන මම හිතන්නේ නෑ ඒක දැන් අපිට ආයේ කරන්න බැරි වෙයි කියලා. සමහර වෙලාවට අපි දාඩිය ගන්න රකමැති වෙන්න පුළුවන්. නමුත් ඒක සතුටක් විදිහට තියෙන්න පුළුවන්. මම ඉස්සර මගේ රුපියල් දවසට රුපියල් 3යි 2.50යි 3යි ඕක ඉතුරු කරගන්න මොරටුවේ විශ්වවිද්‍යාලේ ඉඳලා කටුබැද්ද හන්දියට මම පයින් යනවා. ඒක ඊට මම එන්න ගත්තට පස්සේ මට මතකයි මගේ යාළුවෝ මාත් එක්ක එකතු වුණා. ඉතින් ඔහොම අර ඒ වගේ මේ අර අනවශ්‍ය රැලි ලංකාවේ ඇතුලේ බිහි වෙනවා. දැන් මේ වෙලාවෙත් අපි දකිනවා ගොඩාක් රැලි එහෙම පැන නගිනවා. මම රැල්ලක් නෙමෙයි අපිට අවශ්‍ය රැලි ඇවිල්ලා මුදේ තියෙන මේ හොඳ දේවලුත් අරගෙන රැල්ල ආයෙ ගහගෙන යනවා. රැලි නෙමෙයි. මම දැන් අව වැදගත් වෙන්නේ කැරල්ලක් නිර්මාණය කිරීම. ඒක කිරීමේ හැකියාව මම හිතනවා තාරුණ්‍යයට තියෙනවා කියලා අපි ඒක අද ඔප්පු කරලා තියෙනවා. මොකද අද මොන දේ කිව්වත් හසංක මේ දේශපාලකයා කියන චරිතයේ සුළුතරයක් බවට රටේ පරිවර්තනය වෙලා තියෙනවා. ලංකාවේ ඔහොම නෙමෙයි ඉතිහාසයේ තිබුණේ. අපි ගත්තොත් මේ වසරේ මුල වෙනකම්ම වගේ මුල පළවෙනි ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකම්ම වගේ මම දැන් ලංකාවේ තිබුණේ බහුතරය සහ සුළුතරය හැදුනේ පක්ෂ පාට මත පදනම් වෙලා. නමුත් ඒක
ඒකෙන් මිදිලා ලංකාවේ මේ වෙනකොට හොඳ වාතාවරණයක් බිහිලා තියෙනවා. දේශපාලඥ සුළුතරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මම මෙහෙම කියනකොට දේශපාලකයා නැත ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 කියන එක ඔවුන් යම්කිසි විදියක අපිත් එක්ක අවනාපයක් තියාගෙන පුළුවන්. නමුත් නෑ මං හිතන අවනාප විය යුතු නැහැ. ඔවුන්ට මේ ක්‍රමයේ ඇතුලේ පැවැත්මක් අවශ්‍ය නම් ඔවුන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ පාරම්පරික ක්‍රමවේදයෙන් මිදිලා අලුත් විදියට රට ගැන හිතන්න. ඉතින් ඒක ඔවුන්ටත් අවස්ථාවක් තේරුම් ගත යුතුයි. අද දේශපාලකයා සුළුතරයක් බවට පරිවර්තනය තියෙනවා. මහ ජනතාව බහුතරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක තමයි මං හිතන්නේ මේ කැරැල්ලේ මූලිකම පුරුක හසංක. මොකද අපි මේක හරියට නිවැරදි විදියට අර්ථකථනය කරගෙන මේක නිවැරදි විදියට සමාජගත කරන්න පුළුවන් වුණොත් මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. මම ඒ බලාපොරොත්තුවක් ඉන්න මිනිස්සෙක් විදිහට මට හොඳටම තේරෙනවා මේක අපිට දිනන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්ම ඒ බලාපොරොත්තුව සමාජගත කරන එක තමයි අපේ වගකීම වෙන්නේ. අපි තවදුරටත් මේ කාරණාව පිළිබඳව කතා කරමු. අපි අද දවසේ BFM සංගීත පාමුල වැඩසටහනෙන් කතා කරමින් ඉන්නේ රටේ මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට කොහොමද ප්‍රායෝගිකව විසඳුම් හොයාගෙන යන්නේ, කොහොමද තනිතනිව පුද්ගලයෙක් විදියට සමාජයක් විදියට අපි මේ කාරණාව ගැන හිතන්නේ සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුරු මහාචාර්යතුමාත් එක්ක තමයි අපි කතා කරමින් ඉන්නේ. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව නැවතත් අපේ මේ කතා බහත් එක්ක එකතු වෙනවා. සංහිඳ පාමුල. සංහිඳ පාමුල. VFM සංහිඳ පාමුල වැඩසටහන ඔබ අහගෙන ඉන්නේ. සෙනසුරාදා සංහිඳ පාමුලෙන් අපි රටේ තියෙන කාලීන ප්‍රශ්න පිළිබඳව, කාලීන කාරණා පිළිබඳව සහ ඒවට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව කතා කරමින් ඉන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුරු මහාචාර්යතුමා අද අපේ සාකච්ඡාවත් එක්ක එක්තු වෙලා ඉන්නේ. මහාචාර්යතුමා අපි ගොඩක් කරුණු කාරණා පිළිබඳව කතා කළා. ඒ අතරේ ඔබ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම කාලයක් නියෝජනය කළාහි කොමසාරිස් විදියට හිටියා සහ පාසල් යන කාලේ ඉඳන් මම දන්න දෙයක් තමයි මේ අපේ රට ඇතුලේ සෑහෙන්න නව නිපැයුම් බිහි වෙනවා, නව නිෂ්පාදන කරනවා, ලෝකයේ පිළිගත් දේවල් කරනවා, ලෝකයේ පිළිගත් සොයා ගැනීම් කරනවා, ජාත්‍යන්තරයෙන් පවා සම්මාන ගන්න, ජාත්‍යන්තරයෙන් පවා ප්‍රථම දෙවන ස්ථාන ගන්න නිර්මාණ අපේ රටේ මිනිස්සු කරනවා. හැබැයි අපිට මේ නව නිපැයුම් මේ අලුතෙන් කරපු නිෂ්පාදනයක එහෙම නැත්නම් අලුතෙන් කරපු සොයා ගැනීමක ඊළඟ පියවරක් අපේ රට ඇතුලේ දකින්න ලැබෙනවා හරි අඩුයි. ඇයි අපේ රටේ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ? පළවෙනි මාසංක මම හිතන්නේ මගේ ජීවිත කාලේ ඉතාමත්ම අඳුරුම කාල පරිච්ඡේදයක් තමයි නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් විදිහට වැඩ කරපු කාලය. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. මම දැන් ඒක හේතු කාරණා කතා කරන්න නෙමෙයි මෙතන අවස්ථාව තියෙන්නේ. නමුත් ඔබ අහපු ප්‍රශ්නයත් එක්ක මම කතා කරන්න උත්සාහ කරොත් නව නිර්මාණ ඇයි සමාජගත නොවෙන්නේ? ඒකට අපි නව නිර්මාණය කියන එකේ අර්ථ දැක්වීමත් එක්කම අපි කතා කරගෙන ඉතින් නව නිර්මාණය කියන්නේ අර ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දෙයක් කියලා කියනවනේ. කියන්නේ කොහෙවත් නැහැ එහෙම දෙයක්. අලුත් දැනුමක්. ඒක කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. පුදු දැනුමෙන් මිදිලා කාටවත් අයිතිවාසිකමක් කියන්න නැරි බැරි දෙයකට තමයි අපි නව නිර්මාණයක් කියලා කියන්නේ. ඒතර හසංක දැන් අපි හිතමු මට එකපාරට හීනෙන් නැගිටලා මට අලුත් දෙයක් මතක් වෙනවා. මම ඇවිල්ලා ඒක අටව ගන්නවා. අටවගෙන මම පේටන් එකක් ගන්නවා. බුද්ධිමය දේපල අයිතියක් ගන්නවා. ඒතර ඒ ගත්ත පළියට ඒක සමාජයේ අවශ්‍යතාවයක් පිරිමහැන්නේ නැහැ. ඒක නව නිර්මාණයක්. ඒක කොහෙවත් නැහැ ඒ දැනුම. නමුත් ඒක රටේ තියෙන ප්‍රමුඛතා ලයිස්තුව ගත්තත් නැත්නම් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ගත්තත් ඒකේ ලයිස්තුවේ නැහැ. ඒතකොට එහෙම වුණාට පස්සේ ඒක සමාජගත කරනවා කියන එක වෙනම ගැටලුවක්. හසංක ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතකොට ඕක තමයි ලංකාවේ නව නිර්මාණවල තියෙන ලොකුම ගැටලුව. ඔවුන් නව නිර්මාණ කරනවා. නමුත් ඒ නව නිර්මාණවල ප්‍රායෝගික භාවිතය පිළිබඳ ගැටලු තියෙනවා. ඉතින් ඒක ගැටලුවක්. ඒතකොට නව නිර්මාණකරු සමාජගත නොවීම, නව නිර්මාණකරු සමාජයේ තියෙන ගැටලු හඳුනා නොගැනීම, නව නිර්මාණකරු සමාජයේ පිරිස සමග ගැටෙන්නේ නැතිවීම ඕවා තමයි ලංකාවේ නව නිර්මාණවල ප්‍රධාන ගැටලු. ඒ වගේම තමයි අපි නව නිර්මාණ ලංකාවේ දැන් අසංක කිව්වා ලංකාවේ නව නිර්මාණ බොහොමයක් බිහි වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ මේ අපි ත්‍යාගය සහ ඒවෝඩ්ස් අරගෙන ඇවිල්ලා දෙනවා. ඔව් ඒක ඇත්ත. නමුත් අපි ඔය ගැන සංසන්දනයක් කරොත් විශාල ප්‍රමාණයක් ලංකාවේ නව නිර්මාණ බිහි වෙන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව නෙමෙයි. නැත්තම් යම්කිසි විදිහක තාක්ෂණික ආයතන සම්බන්ධ වෙලා නෙමෙයි. අපි සංවර්ධිත රටකට ගියොත් හසංක මං හිතන්නේ ගොඩාක් නව නිර්මාණ බිහි වෙන්නේ විශ්වවිද්‍යාල සහ ඒ පරීක්ෂණ ආයතනත් එක්ක. ඒතර එහෙම වුණාම ඔවුන් ඒ නව නිර්මාණයක් එළියට ගන්න ඒ පිළිබඳ ලොකු
ප්‍රාමාණික අවබෝධයක් එක්ක සහ ඒ ගැන හොඳ අධ්‍යයනයකින් පසුව. එතකොට ඒක සමාජගත කරන්න ලේසි. මොකද මාකට් එක ඇනලයිස් කරලා තියෙනවා, මිනිස්සු කාටද මේක ඕනේ කියලා හොයාගෙන දෙනවා. ඊට පස්සේ මේක දියුණු කරලා තියෙනවා, නව නිර්මාණයකින් නව උත්පාදනයක් බවට පරිවර්තනය. එතකොට ඒක සමාජගත කරන්න ලේසි. නමුත් ලංකාවේ විශේෂයෙන් හරිම දක්ෂ දරුවෝ ඉන්න, නියම වැඩ ඉන්න. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් ඒක අර කියන විදිහට සමාජගත කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙලා නැති තත්වයක් ලංකාවේ තියෙනවා. සමහරලාට ඔහු හොඳම හොඳම වැඩෙක්. ඔහුට අලුත් දේවල් ගොඩාක් හදන්න තියෙනවා. ඒකට තියෙන හැකියාව ඔහු සතුව තියෙනවා. නමුත් ඔහුට ඒකට අවශ්‍ය කරන තාක්ෂණික ඥානය නැති වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන විද්‍යාත්මක දැනුම නැති වෙන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක ඔහුගේ නව නිර්මාණයක්. නමුත් ඒක සමාජගත වෙන්න තියෙන ඒ මට්ටමට ළඟා වෙලා නැති වෙන්න පුළුවන්. ඒතර ඒක එක්තරා තවත් එක පැත්තක තියෙන ගැටලුවක්. අනිත් ගැටලුව තමයි අසංක මේ අපේ ලංකාවේ නව නිර්මාණකරණයේ තියෙන ලොකු හුඹස් මතයක් තියෙනවා. ඒක තමයි මේ අපි පේටන්ට් ගත්තට පස්සේ ඒක මගේ. මම නම් දෙන්නේ නැහැ ජීවිතේට කාටවත්. ඔන්න ඕක තමයි ගැටලුව දෙන. අපි සාමාන්‍යයෙන් අර මේ අපි ව්‍යාපාර කරන්න තරම් දක්ෂ ජාතියක් නෙමෙයිනේ. අපි සුද්දගේ කාලේ ඉඳලා සුද්ද ඇවිල්ලා මෙහෙ පටන් ගත්තෙත් අපේ දේවල් විකුණන්න ක්‍රමයක් හොයාගෙන. අපි වික්කේ නැහැ ඕක හරියට. රජුරුවන්ගේ කාලේ ඉඳලා අපි කරා තමයි වික්කේ නැහැ. නමුත් ඕකම තමයි දැන් තියෙන ගැටලුවත්. මොකද මේ අපි කියන්නේ පිට රටවල් වල බුද්ධිමය දේපල කියන්නේ ඉතාමත්ම අධික මිලකට තක්සේරු වෙන බාණ්ඩ සහ සේවාවන්. නමුත් ලංකාවේ බොහෝමයක් නව නිර්මාණ පෙට්ටගමක දාලා යතුරක් දාලා ලොක් කරලා තියෙනවා. මේ දැනුම මම කාටවත් දෙන්නේ නැහැ කියලා. අන්න ඒක එක්තරා විදිහකට ලංකාවේ ඥානය ඇතුළේ තියෙන කුහකකමත් එක්ක තියෙන ගැටලුවක්. ඒක ඒ මොන දේ හෝ එහෙම ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ මේ නව නිර්මාණ නවෝත්පාදනයක් බවට පරිවර්තන වෙන නව නිර්මාණයක් කියන එක මම අර්ථ දැක්වා. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දෙයක්. අලුත්ම දැනුමක්. නවෝත්පාදනයක් කියන්නේ ඊට වඩා ලොකු වෙනසක් තියෙන දෙයක්. ලංකාවේ ඇත්තටම රාජ්‍යාන්ත්‍රණය ඇතුලේ හරි ලැජ්ජ විය යුතුයි. පහුගිය දශකයේ කීප ඇතුළත මම දශක නෙමෙයි පහුගිය වසර දෙක තුන ඇතුළත මම ඉතාමත් දැඩි මේ වෙහෙසකර මේ සටනක ගෙනිච්චා මේ අමාත්‍යාංශ නම වෙනස් කරන්න. හසංක මේ ඉංග්‍රීසියෙන් කියනවා ඉනෝවේෂන් මිනිස්ට්‍රි කියලා, සිංහලෙන් කියනවා නව නිර්මාණ අමාත්‍යාංශය කියලා. ඒ කියන්නේ අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය බිහි කරපු චරිත දන්නේ නැහැ නව නිර්මාණයක් සහ නව උත්පාදනය පිළිබඳ තියෙන වෙනස. ඉතින් ඕක එතන දන්නේ නැත්නම් අනිපේ සාමාන්‍ය ජනතාව ඕක නොදන්නවා කියන එකට අලුත් තර්කයක් නිර්මාණය කරන්න ඕනේ නැහැ. ඒතර නව උත්පාදනයක් කියලා කියන්නේ ඇත්තටම අර නව නිර්මාණය අපි යම්සාක් දුරකට දියුණු කරලා මේකේ එක බය කෙනෙක් මේක පාවිච්චි කරන එක චරිතයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් අපි කියනවා දැන් මේක නවෝත්පාදනයක් බවට පරිවර්තනය වෙලා කියලා. ඕක හසංක මේ නව නිර්මාණ කරුට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කර හැකි නම් ඔහු නියම සිරා බැඩ්ඩෙක්. නමුත් අපිට අර මම දන්න දෙයක් තියෙනවා, හසංක දන්න දෙයක් තියෙනවා, තව කෙනෙක් දන්න දෙයක් තියෙනවා. ඕක අපි දැන් මම හසංක දන්න දේ මම ආයේ මුලින් ඉඳලා ඒ අකුරේ ඉඳලා අන්තිම වෙනකන් ඉගෙනගෙන එන්න ගියොත් මට මේ වැඩේ කරගන්න බැරි වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් යනකොට මේ දේම වෙන කෙනෙක් හදලා තියෙනවා. ඒතර මම හසංකවත් එකතු කරගෙන හැමෝම එකතු කරගත්තා නම් කණ්ඩායම් ගත වුණා නම් අපිට මේක ඉතාමත්ම ඉක්මනින් සමාජගත කිරීමේ හැකියාව දෙනවා. නමුත් අවාසනාවකට මේ කණ්ඩායම් ගත වීම කියන එක අපේ ජාන ඇතුලේ නැහැ. ඉතින් ඕක එක්ක අර උපන්ගේ මිය යන නව නිර්මාණ අනන්තය අප්‍රමාණයි ලංකාවේ ඇතුලේ. ඔව්, ඒ තත්ත්වයයි අපි අවබෝධ කරගත යුත්තේ. යටයි අපි පිළිතුරු විසඳුම් හොයාගෙන ආයුත්තේ. VFM සංහිඳ පාමුල වැඩසටහනෙන් අපි අද දවසේ කතා කරමින් ඉන්නේ වර්තමානයේ මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්න, ආර්ථිකය වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ඒ වගේම මේ බලශක්තිය, නවෝත්පාදනය, මේ හැම කාරණාවක් එක්කම ප්‍රායෝගිකව අපි මේවට විසඳුම් හොයාගෙන යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කෙටි විරාමයක් කරගෙන නැවතත් අපි සංහිඳ පාමුලෙන් මුණ ගැහෙමු. සංහිඳ පාමුල. සංහිඳ පාමුල. VFM සංහිඳ පාමුල වැඩසටහන ඔබ අහගෙන ඉන්නේ. අද සෙනසුරාදා දවස. අද සංහිඳ පාමුල වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුරු මහාචාර්යතුමන්. ඔබ මේ නව නිපැයුම් පිළිබඳව කතා කරා, නවෝත්පාදනයන් පිළිබඳව කතා කළා. ඒ අතරේ මේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව අපි කතා කරද්දී දැන් අපි බොහෝමයක් නිෂ්පාදන මත යැපෙනවා. අපි විදේශයන්ගෙන් ආනයනය කරන දේවල් වලින්, බහුජාතික සමාගම් වලින් ආනයනය කරන නිෂ්පාදන මත යැපෙනවා. හැබැයි මේවට කරන්න ප්‍රොඩක්ට් එකක් අපේ රට ඇතුලේ හදාගන්න බැරි අඩුවක් අපි දකිනවා. පහුගිය දවස්වල හොඳම උදාහරණය මේ රටේ සබන් පිළිබඳව ලොකු ගැටලුවක් ආවනේ. සබන් මිල එකපාරට වැඩි වුණා. මෙතනදී අපිට මේ ගෙවල් වල සබන් හදාගන්නවා කියන තැනට
එනවා වෙනුවට අපේ මාකට් එකට අපේ වෙළඳ පොළට මේ අපි අන්තර්ජාතික සමාගම් වලින් එහෙම නැත්නම් බහුජාතික සමාගම් වලින් මිලදී ගත්ත සබන් කෑල්ලට තරඟ කරන්න පුළුවන් දේශීය නිෂ්පාදනයක් ලංකාවේ මාකට් එක ඇතුලේ තිබෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ඒක ගැටලුවක් වුණා වෙන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් අපි දන්නවා රුසියාවේ ඇති වෙච්ච ප්‍රශ්නේදී අන්තර්ජාතික සමාගම් කිහිපයක් ඔවුන්ගේ රටේ සන්නාම කිහිපයක් තහනම් කරනවා. ඊට පස්සේ රුසියාව කියනවා කමක් නැහැ. අපි ඒ වෙනුවට මෙන්න මේ ප්‍රොඩක්ට් එක හඳුන්වා දෙනවා කියලා. හැබැයි අපේ රටේ අද වෙනකන් අපි එහෙම තත්ත්වයක් දකින්නේ නැහැ. ඒ දේ නැති වුණොත් එතනින්ම වලපල්ලට යන එහෙම නැත්නම් අපිට වෙන විකල්පයක් හොයාගන්න නැති තත්ත්වයකට අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය පත් වෙලා තියෙනවා. එතනත් ගැටලුවක් තියෙනවා නේද? හසංක ඕකට ප්‍රධානම හේතුව අර රුසියාවත් ආදර්ශයකට ගත් හින්දා නැත්නම් රුසියාවත් උදාහරණයකට ගත් හින්දා මට කියන්න සිද්ධ වෙන්නේ මේ අපි හැමදාම හෙව්වේ පාලකයෝ හසංක අපි නායකයෝ හෙව්වේ නැහැ. ඒතර පාලකයෝ කියන්නේ අපි හරි ආසයි ඔවුන්ගේ බැලමෙහෙරකම් කරගෙන පාලකයෝ වැදෙනවා බලාගෙන අපි ඔවුන්ගේ බැලමෙහෙරකම් කරන જાතියක් තමයි අපි හැමදාම හදන්න උත්සාහ කරේ. ඒතර එහෙම જાතියක ඔය නව නිර්මාණකරණය කියන එක ඇති වෙන්න බෑ. ඒ කියන්නේ යහපත් චින්තනයක් ස්වාධීන මතධාරියෙක් නැතුව නව නිර්මාණයක් ඇති වෙන්න බෑ. ඒ චින්තනය ඇතුලේ තමයි නව නිර්මාණ ඇති වෙන්නේ. ඒතකොට ඒකත් එක්කෙන ගැති බව. කියන්නේ දැන් ඔය ඕක තමයි හසංක වෙන භාෂාවකින් කිව්වේ වෙන විදියකින් ඕක කිව්වේ. අපි ගැත්තෝ. කියන්නේ අපි අපේ දෙයක් හදා ගන්නවා කියන එකට අපිට තියෙනවා ලොකු එකක් අපිට බයක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි අපේ දේ අගය කරන්න. ඒ කියන්නේ ඒකට ප්‍රධාන හේතුව අර අපි ගැත්තෙක් වෙලා දෙන අපි රයිට් අරයා හොඳයි මෙයා නියමයි. කනට ගහලා ගියා තා ෂෝක් ඒක සුපිරි. අන්න ඒ ගැතිභාවය තමයි හසංක මං හිතන්නේ ඕකට ප්‍රධානම හේතුව. රුසියාවේ එක්තරා විදියකට මම දන්නේ රුසියාවේ දේශපාලනය සහ ලංකාවේ දේශපාලනය අපිත් කාලයක පුටින්ලා හොයපු චරිත. ඉතින් ඒකින්ද මේ අපිට කියන්නේ දේශපාලනය අපිට සංසන්දනය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. නමුත් දේශපාලනයට වඩා එහා ගිය මම හිතන්නේ මේක දේශපාලන පක්ෂයකටවත් එක පුද්ගලයෙකුටවත් ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් දෙයක් නෙමේ හසංක. මම දේශපාලනයට ඇවිල්ලා මේ පවතින දේශපාලන රාමයෙන් මම හරි හසංකාරි රටේ ජනාධිපති වෙන්න උත්සාහ කරනවා. අපි දෙන්නම උත්සාහ කරනවා රජෙක් වෙන්න. එහෙම නැතුව රටේ නායකයෙක් වෙන්න උත්සාහ කරලා අපිට පැවැත්මක් නැහැ දේශපාලනේ. ඉතින් ඇත්තටම දේශපාලනකයාට මේ අපි අනුකම්පා කළ යුතුයි. මොකද ඔහු ඊට වඩා ඔහුට ක්‍රමවේදයක් නැහැ. ඒතර මේ රටේ පැවැත්ම තියෙන්නේ ගැතිකම නම්, මේ රටේ පැවැත්ම තියෙන්නේ තව කෙනෙක් මත යැපීම නම්, සබන් කෑල්ල ඉඳලා හැම දෙයකටම යැපුම් සංස්කෘතියක් නම් තියෙන්නේ. ඒක ඇතුලේ දේශපාලනයට සිද්ධ වෙනවා ඔය කියන යැපීමට ගැළපෙන විදිහේ නායකත්වයක් නැත්නම් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. ඒ හේතුව මතයි අපි තවමත් මේ තැන ඉන්න කියන මතය ඔබ ඉදිරිපත් කරන්නේ. අපි ඒ සියලු කාරණා පැත්තකින් දාලා හෙට ඉඳන් අපේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවා කියන මතයට ආවොත් අපි ඒ තැනට ආවොත් එහෙම අපිට ඒ තත්ත්වය උදා කරගන්න පුළුවන්කමක් ලැබෙයිද? එහෙම නැත්නම් අපේ දේවල් අපි හදාගන්න, අපි අන්තර්ජාතිකව ෆයිට් එකක් දෙන්න, අන්තර්ජාතිකව තරඟ කරන්න පුළුවන් නිෂ්පාදනයක්, නිර්මාණයක්, භාණ්ඩයක් අපේ රටින් හදනවා කියන තැනට අපි ආවොත් ඒ තත්ත්වයට යන්න අපිට කොයිතරම් කාලයක් යයිද? හසංක මේක තේරුම් බේරුම් ගත යුතු වෙනවා. කියන්නේ අපි මේ නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියන එක. ඒතර නිෂ්පාදන ආර්ථිකයක් ඇතුලේ අපිට තියෙනවා කාරණා කීපයක්. ඒතර නිෂ්පාදන ආර්ථිකය ගැන දැන් අපි කතා කරන අපිට අමතක වෙන දේකුත් තියෙනවා. අපිට සේවා ආර්ථිකයක්. මොකද අපි හිටියේ ලංකාව කියන රට හිටියේ සේවා ආර්ථිකයක් එක්ක. මොන කතාව කිව්වත් 2019න් පස්සේ ලංකාවේ සේවා ආර්ථිකයක බිඳවැටීමක් සිද්ධ වුණා. මේ 2019 වෙච්ච සහරාන්ගේ ඒ පහර දීමත් එක්ක වැටිුණ වැටිල්ල තමයි මේ යන්නේ. ඒතර මේක මේ දේශපාලනික අර්බුදයකට එහා ගිය සමාජ අර්බුදයක් තියෙනවා. සහ මේ තියෙන ගෝලීය අර්බුදයේ ප්‍රතිඵල කොවිඩ් වසංගතයත් එක්ක යම් දුරකට අපේ සේවාර්ථිකය බිඳ වැටුණා. නමුත් ඒ සේවාර්ථිකය බිඳ වැටීමත් එක්ක රටේ ආර්ථිකය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුව උනේ අසංක කියපු මේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳ වැටීමක් ඔල්රෙඩි තිබිච්ච එක. ඒතර ඒක අපි තේරුම් ගත යුතුයි. ඒතර දැන් අපි කෙනෙක් දැන් උත්සාහ කරන්න වෙච්ච ඉතිහාසයේ වෙච්ච වැරදි ගැන නෙමෙයි කතා කරන්නේ, ඉදිරිය ගැන කතා කරනවා නම් අපිට කීපයක් අපිට හිතන්න සිද්ධ වෙනවා. එකක් තමයි ඉතාමත්ම කෙටි කාලයකදී ලංකාවට ඩොලර් කියන ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ලංකාවේ අපිට පිට රටට ඩොලර් යවලා ලංකාවට ගේන්න භාණ්ඩ නැහැ. දැන් අපිට ගේන්න යවන්න ඩොලර් නැහැ. ඒත් අපි තව නිෂ්පාදනයක් අපි නිර්මාණය කරගත යුතුයි ලංකාව ඇතුලේ ආදේශක. ඒ කියන්නේ පිට රටින් අපි ලංකාවට ගෙනාපු දේවල් ඔක උනා සංග මතක නම් 2020 කොවිඩ් ලොක්ඩවුන් එකෙන් පස්සේ ලංකාවේ ලොකු පෙරලියක් ආවා. අපි අලුත් දේවල් හදන ඒවා නව නිර්මාණ නෙමෙයි හසංක. ඒවා ඇත්තටම අර ආදේශක. අපි මේ හොස්පිටල් එක නැත්තම් රෝහලක ඇඳක් හදනවා කියන එක ඒක නව නිර්මාණයක් නෙමෙයි. ඒකට පේටන්ට් බලපත්‍රයක් ගන්න බෑ. නමුත් ඒක ආදේශකයක්. අපිට ඇඳවල වල ප්‍රශ්නයක් තියෙනවා. අපේ හැම හන්දියක් ගානෙම ඇඳවල නිර්මාණය කරන්න පටන් ගත්තා. නමුත් ඒව අර කාලයත් එක්ක ආයේ අර ප්‍රභාකරනොත් කියවනේ ඒක රැල්ලක්. ඒතර ඒ කියන්නේ ඒක හොඳයි. මම කියන්නේ නරකයි කියලා. නමුත් ඒවා යම් කිසි විදියකට ඒකට තමයි නියම නායකත්වයක් රට තුල අවශ්‍ය වෙන්නේ. මොකද ඒකට රට තුල අවශ්‍ය වෙනවා කියලා කියන්නේ මම
මම කියන්නේ රටේ ජනාධිපතිවත් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ සමස්ත ජනතාව ඇතුළෙම නායකයෝ බිහි විය යුතුයි. ඒ නායකයෝ බිහි නොවීම හින්දා තමයි අර මිනිස්සු 225 කසරණ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ. මොකද ඒක ප්‍රතිරෝපණය කරන්න පුළුවන් සමාජයේ තරුණ නායකයෝ බිහි වෙන්නේ නැහැ. ඒක තමයි ගැටලුව. එතකොට මේක අපි තේරුම් බේරුම් කරගන්න උත්සාහ කරන එක. ඒතර ආදේශක නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කිරීම වැදගත් වෙනවා. ඒතර ඒක ඇතුලේ අපිට පුළුවන් ලංකාවෙන් ඩොලර් පිටරට යන එක නවත්තන්න. ඒතර ඒකෙදි ආහාර කියන එක ප්‍රධානම දෙයක්. ලංකාවේ මම දන්නේ අදටත් අපි කොළඹ අමතක කරමුකෝ තාමත් ලංකාවේ ජනගහණයෙන් 35යි ජනාකීර්ණ නගරය ඇතුලේ ජීවත් වෙන්නේ. තව 65ක් ජීවත් වෙන්නේ නගරයෙන් එළිය. ඔය හැම කෙනෙකුටම පර්චේස් එකක්වත් අඩුම ගානේ තියෙනවා හසංක. ඕක ඇතුලේ මයියොක්ක දණ්ඩකුයි මිරිස් පැලයකුයි ඉඳව ගන්න බැරි පිරිස් මම දකින්නේ නෑ ඉන්නවා කියලා. ඒත් මේකේ තියෙන ආකල්පමය වෙනසක් අපි ඇති කරගත යුතුයි. කියන්නේ අපි නිවස තුල යම්කිසි විදියක ස්වාධීනත්වයක් සහ ස්වයංපෝෂිතත්වයක් නිර්මාණය කරගත යුතුයි. ඒත් අපි නිෂ්පාදන ආර්ථිකයක් කියනකොට පැහැදිලිවම අපිට ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වයේ දිය යුතුමයි. මේ යන විදියට මේ ගැමන දුවන්න බෑ. ඒත් ඒකට අවශ්‍ය කරන අනිකුත් සහයෝගීතාවයන් පවතින රජය සැපිය යුතුයි. විශේෂයෙන් පොහොර සහ ඒ අනිකුත් දේවල් සැපිය යුතුයි. ඒතර එතන ගැටලුව මෙතන දෙයක් තියෙනවා. ඒතර ඒ එක්කම අපි උත්සාහ කරන්න ඕනේ දැන් නිෂ්පාදන ආර්ථිකයේ වැඩි දියුණු කරලා ඩොලර් රටට ගේන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. ඒතර ඒකට තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක පිළිබඳ තාම මගේ නම් පැහැදිලි අවබෝධයක් නැහැ. මොකද එකක් අපි එක්ස්පෝර්ට් මාකට් එකට නැත්තම් මේ අපනයන ආර්ථිකයකට යනවා නම් එකක් තමයි අපේ ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එක අපි පරිස්සම් කරගත යුතුයි. විශේෂයෙන් අපිට තිබෙන සිලුන් ටී අපිටම තිබිච්ච බ්‍රෑන්ඩ් එකක්. නමුත් පහුගිය කාලය තුළදී අපිට ඒක සෑහෙන දුරට අහිමි වෙනවා. ඊට පස්සේ රබර් ගත්තත් මම හිතන්නේ අපේ ස්වභාවික රබර් වලට ලොකු තැනක් තිබුණා. අපිට අහිමි වෙනවා. පොල් ගත්තොතින් මේ පොහොර ප්‍රශ්නයත් එක්ක මම හිතන්නේ ගිය වසරේ තමයි අපි පොහොර ඒ බෑන්ඩ් එක නැත්නම් තහනම දියත් කරේ. දැන් තමයි සාමාන්‍යයෙන් පොල් ගහක ඒ යම් කිසි දෙයක් කරාට පස්සේ ඒකේ ප්‍රතිඵල එන්න ගන්න අවුරුද්දක් ගියාට පස්සේ මාස 12ක් ගියාට පස්සේ දැන් තමයි පොල් ගහේ ප්‍රතිඵල අපිට දෙමින් පවතින. ඒතකොට අද අපි පොල් යාවත්කාලින කරන්න උත්සාහ කරොත් මේ ප්‍රශ්නේ निराකරණය කරන්න උත්සාහ කරොත් මේක අපිට निराකරණය වෙලා මේකේ ප්‍රතිඵල එන්න ගන්න තව අවුරුද්දකින් නැත්නම් මාස 12කින්. ඒතකොට ඒ වගේ දෙයක් එක්ක අපිට අර කියන කෙටි කාලීන දේවල් කරන්න ඕත් කෙටි කාලීන කර හැකි දේවල් තියෙනවා. විශේෂයෙන් තේ එක්ක අපි මොනවද කරන්න පුළුවන්, අපි අපේ බ්‍රෑන්ඩ් එක කොහොමද වැඩි කරගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දේවල් අපි නැවත ඒකට ලොකු අවධානයක් දිය යුතු වෙනවා. ඒකම අර මම ඉස්සෙල්ලා කියපු අපිට මේ කතා කරනකොට අපිට අමතක වෙන ප්‍රධානම දෙයක් තමයි අපේ තිබිච්ච සේවාර්ථිකය. විශේෂයෙන් ටුවරිසම් සංචාරක ව්‍යාපාරය. ලංකාවේ එහෙම් මෙහෙන් ඇහෙඳගත සංචාරක ව්‍යාපාරයක් තියෙනවා. ලංකාව තරම් මං හිතන්නේ නැහැ අසංක වර්ග කිලෝමීටර් 65000යි ලංකාවේ තියෙන්නේ. කිලෝමීටර් 400ක් 270ක් විතර දිගකින් පළකින් තියෙන රටක්. මේ පැය දෙක තුනකින් මේ මුහුදේ ඉඳලා මේ අර අමුතුම ලෝකයකට පැය දෙක තුනකින් අපිට යන්න පුළුවන්. ඒතර මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඒතර ඇයි අපි අපේ තියෙන තත්වය හරියට මේ ලෝකයා ඉස්සරහා කතා කරන්නේ නැත්තේ? අපේ තියෙන දැනුම, අපේ තියෙන ලස්සන සුන්දරත්වය. ඒතර මේ දේවල් අපි ඒක නෙගටිව් නැත්නම් මේක ඍණාත්මකව ලෝකයා තුලේ කතා කරනවා මිසක් ධනාත්මකව කතා කරන්නේ නැහැ. මම කෙටි කාලීනව ලංකාවට ඩොලර් ගේන්න තියෙන ඉතාමත්ම ලේසිම ක්‍රමය තමයි සංචාරක ව්‍යාපාරයේ නිසි පරිදි කළමනාකරණය කරලා එළියට ගන්න එක. ඒතර ඒක ඇතුළෙත් ලංකාවේ පාලන තන්ත්‍රය ඇතුළේ ලොකු ගැටලු තියෙනවා. මම හිතන්නේ ලංකාවේ කටුනායක ගුවන් තොටුපළින් සංචාරකයෙක් ගොඩ බැස්සට පස්සේ ඔහු අමාත්‍යාංශ සහ ආයතන ගණනාවකින් පාලනය වෙනවා. ගණනාවකින් මොනිටර් වෙනවා. මෙතන එහෙම නෙමෙයි. මම හිතන්නේ මේ දේවල් ස්ට්‍රීම්ලයින් කරලා නැත්නම් මේ දේවල් මේ ප්‍රොසෙසර්ස් මේ අපි සංචාරක ව්‍යාපාරය ගත්තොත් සංචාරකයෙක් කටුනායක එයාපෝට් එකට ඇවිල්ලා ලංකාව වටේම ගිහිල්ලා ආයෙ නැවතත් කටුනායක එයාපෝට් එකට එනකම් ඔහුව සම්පූර්ණ එක පද්ධතියක් ඇතුලේ මේ නිරීක්ෂණය වෙන නැත්නම් ඔහුව යම්කිසි විදියකට ඔහුට සේවා සපයන ක්‍රමවේදයක් ලංකාවේ තුන නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ සංචාරකයා තව සංචාරකයෝ 10ක් 15ක් අරන් එයි. ඒක තමයි කෙටි කාලෙකින් කරන්න පුළුවන්. ඊට වඩා අමතරව තව අපේ සේවා සපයන ක්‍රමවේද ගොඩක් තියෙන විශේෂයෙන් IT ඉන්ඩස්ට්‍රි එක තොරතුරු තාක්ෂණයත් එක්ක යන එක. ඒ එක්කම අපේ ගියොතින් අපේ දැනුම පිටරටට විකුණන එක මම අපි තාම කතා කරන්නේ අපේ අධ්‍යාපනය තාම ලෝකේ ඉතාමත්ම හොඳ තත්ත්වයක පිළිගැනීමක් දෙනවා. නමුත් මේ කියන්නේ මේ ඒවා වලට පිටරට මට්ටමකට ගෙනහිලා ජාත්‍යන්තර මට්ටමේ අපිට විකුණන්න පුළුවන්. මම කියන්නේ අධ්‍යාපනය විකිණිය යුතුයි කියලා. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ අධ්‍යාපනය විකුණනවා කියන එක නෙමෙයි. නමුත් සේවා සැපයීමකට අපි ආ යුතු වෙනවා. ඒකට තියෙන අපේ තියෙන බුරු මනස්ගත යම් කිතාක් දුරකට අපිට පැත්තකට කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ දේවල් ඉතාමත්ම සරලව විසඳ ගන්න පුළුවන්. ඔව් මේ දේවල් ඉතාම සරලව විසඳගමු. සංකීර්ණ වුණත් අපි මේ දේවල් බාර අරගෙන මේ අභියෝග විසඳගමු කියන තැන ඉඳලායි අපි මේ සාකච්ඡාව අද දවසේ සිද්ධ කරමින් ඉන්නේ. අපි කතා කරමින්
කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුරු මහාචාර්යතුමත් එක්ක අපි කෙටි විරාමයක් ලබා ගන්නවා සංහිඳ පාමුල වැඩසටහනෙන්. විරාමයෙන් අනතුරුව නැවතත් අපි මේ කතා බහත් එක්ක එකතු වෙමු. සංහිඳ පාමුල සංහිඳ පාමුල VFM සංහිඳ පාමුල වැඩසටහන ඔබ අහගෙන ඉන්නේ. අද සංහිඳ පාමුලෙන් අපි රටේ කාලීන ප්‍රශ්නයක් පිළිබඳව, කාලීන කාරණාවක් පිළිබඳව, බොහෝ දෙනා උනන්දුවෙන් ඉන්න කාරණාවක් පිළිබඳව සහ බොහෝ දෙනෙක් විසඳුම් හොයන කාරණාවක් පිළිබඳව කතා කරන්නේ. අපි මේ වෙනුවෙන් ආරාධනා කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුරු මහාචාර්යතුමන්ට. මහාචාර්යතුමනි, අපි මේ සෑහෙන දේවල් පිළිබඳව කතා කළා. අතීතයේ වර්තමානය ගලප ගන්න අපි සෑහෙන උත්සාහ කළා. ඒ අතරේ දැන් ප්‍රබලව මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි දේශපාලනය. දේශපාලනය පිළිබඳව, දේශපාලඥයා කියන චරිතය පිළිබඳව ලොකු පිළිකුලක් සමාජයේ තියෙන තැනක් මතුවලා තියෙනවා. තරුණ නායකත්වයක් අවශ්‍යයි. සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. මේ වගේ විවිධ මාතෘකාවන් කරලියට ඇවිල්ලා තියෙනවා. ඔබ මේ සමාජය තුළේ මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරපු, මේ ආර්ථිකයත් එක්ක ගනුදෙනු කරපු සහ මේ දේවල් පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් ලබාගත්ත කෙනෙක් සහ විදේශයන් එක්ක ගනුදෙනු කරද්දී විදේශයන්ගේ අත්දැකීම් මේ දේවල් එක්ක මුහු කරද්දී අපේ තියෙන අඩුපාඩුකම් හඳුනා ගන්න පුළුවන් වෙච්ච කෙනෙක්. අපි දේශපාලනික වශයෙන් රෙවලූෂන් එකක් හොයනවා නම්, සිස්ටම් එක අලුත් කරන්න උත්සාහ කරනවා නම්, අපි මේ තිබ්බ සිස්ටම් එකෙන් පරිබාහිරව, එහෙම නැත්නම් අපි අලුත් තැනකට යනවා නම් අපේ දේශපාලන තන්ත්‍රය ඇතුළේ අපි මොනවද බලාපොරොත්තු වෙන්න ඕන වෙනස්කම්? නැත්නම් ආයි ඡන්දයක් දීලා මේ මූණු ටිකම මාරු කරගෙන, මේ පුද්ගලයන්ම මාරු කරගෙන අපි අලුත් වුණා කියනවට වඩා සම්පූර්ණයෙන්ම මේ සිස්ටම් එක අලුත් කරගන්න නම්, එහෙම නැත්නම් අපිට මේ ප්‍රශ්න निराකරණය කරගෙන ලෝකේ දෙන්න පුළුවන් රටක් හදන්න නම් අපේ දේශපාලනය ඇතුළේ මොනවද අපි වෙනස් කරගන්නට ඕනේ? තරුණයන්ගේ උනන්දුව මේ වෙනුවෙන් සෑහෙන්න තියෙන කාලවකවානුවක. මම දේශපාලන විද්‍යාව හදාරුව කෙනෙක් නෙමෙයි හසංක. නමුත් මගේ දැනුමත් එක්ක මම කතා කරොත් මම හිතනවා මේ රටේ තියෙන දේශපාලන යාන්ත්‍රණය වෙනස් කරනවට වඩා අපිට ලොකු යුතුකමක් සහ වගකීමක් තියෙනවා. රටේ ස්වාධීන මතධාරීන් සහ ස්වාධීන චින්තකයක් බිහි කිරීම. මං හිතන්නේ එහෙම බිහි කරපු දවසට ඔය උඩ පුටුවල පඹයෙක් වාඩි කරත් පඹයට සිද්ධ වෙනවා මැජොරිටි එක, නැත්තම් මේ බහුතරය ඉන්නේ ස්වාධීන චින්තකයෝ. දැන් ඔවුන් කියන දේ මත කරන්න අද වෙලා තියෙන්නේ බහුතරයක් ඉන්නේ යැපෙන සංස්කෘතියක් මැද්දේ කවුරු රටේ දේශපාලනයට ගියත් මම හිතන්නේ ඔය තියෙන තාරුණ්‍ය ඇතුලේ ඉන්න පිරිසක් රටේ දේශපාලනයට ගියත් මම හිතන්නේ මේක ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. මොකද අදටත් මම දකින්නේ නැහැ හසංක මේ රටේ තියෙන ගැටලුව සමූහයක් තේරුම් අරගෙන තියෙනවා කියලා. තාම දැනගෙන නැහැ. අපේ ගෙදර තාම මේ වේල් තුනට බත් ඉදෙනවා හසංක. මම වාහනේ පදිනවා. මට කොහෙන් හරි තෙල් ටිකක් ගහගන්න පුළුවන්. නමුත් මේ රටේ තෙල් ටිකක් නැතුව ළමයට කිරි වීදුරුවක් දී ගන්න බැරුව වේලක් කන්න බැරි ඉන්න පවුල් ගණනාවක් ඉන්න. අද උන් පැදුරෙන් වැටෙන්න තැනක් නැහැ. උන් අන්ත අසරණ වෙලා තියෙනවා. නමුත් තව පන්තියක් ඉන්නවා. මම කියන්නේ මේ සුපිරි පැලන්තිය ගැන නෙමෙයි. මධ්‍යම පාන්තික පිරිසක් ඉන්නවා. තාම මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නැති. ඔවුන් ඉතාමත් මේ කෙටි කාලයකදී මේ ගැටලුව තේරුම් ගත යුතුයි. එහෙම නැතුනොත් අපිට පැවැත්මක් නැහැ. ඒ වගේම හසංකමය අපි හැමෝටම තියෙන සාමූහික සමාජීය වගකීමක් කියලා දෙයක්. මාධ්‍යෙට තියෙන සාමූහික සමාජ වගකීමක්, පුරවැසියට තියෙන සාමූහික සමාජ වගකීමක්. අපි අපේ මේ වපසරිය ඇතුලේ අපේ යුතුයකම කරන්න අපි පෙළඹෙන්න ඕනේ. මම පුංචි උදාහරණයක් වුදී මේ ළඟදී දවසක මම මේ එක්තරා නාලිකාවක මම ගිහිල්ලා මේ සංවාදයකට ගියා. පැය දෙකක විතර සංවාදයක්. ඔය සංවාදයේ මේ සම්පූර්ණ කතාවම විනාඩි දෙකක විතර චූටි කෑල්ලක් කපලා අරගෙන මේ ඒගොල්ලොන් ඒ ආයතනයේ ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල දාලා තිබුණා. ඒතර මේකේ ටැග්ලයින් එකක් දාලා තිබුණේ. ටැග්ලයින් එකේ තිබුණේ මේ රට මේ විදියට වැටිච්ච එක ගැන දේශපාලකයන්ට දොස් කියන්න එපා කියලා. ඕක තමයි දාලා තිබිච්ච ටැග්ලයින් එක. ඒතර ඕක දැකපු පිරිස් මං හිතන්නේ මගේ පතුරු ඇරලා තිබුණා. ඒතර දැන් ඔතන මම කියන්න උත්සාහ කරේ වෙන දෙයක්. ඒතර මම මුළු කතාවම දේශපාලකඥයා කියන චරිතයට උඩ දදා මම පහර දෙනවා. නමුත් ඒ වීඩියෝ එකේ චූටි කෑල්ල ගත්තත් ඒ වීඩියෝ එක ඇතුළෙත් මම කතා කරන්නේ මේ දේශපාලකඥයා කියන්නේ කිසිම දැනුමක් නැති චරිත ටිකක්. ඒතර ඒ චරිත වලට දොස් කියලා වැඩක් නැහැ. එක චරිතයකට ලක්ෂයක අනුපාතයක් තියෙනවා. එතකොට ඒ ලක්ෂයක් එක පෞද්ගලිකයෙකුට කන්නේ පාලනය කරන්න පුළුවන් නම් ඔවුන්ගේ තියෙන මේ සිතුම් පැතුම් විනාශ කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ හැකියාව නෙමෙයි අපේ නොහැකියාව කියන එක තමයි මේ විනාඩි දෙක ඇතුළත කියන්නේ. නමුත් ලංකාවේ මේ අපේ තියෙන මේ මාධ්‍ය මේ ලිටරසි එක නැත්තම් මේ සාක්ෂරතාවය ගත්තොත් ඉතාමත් මල්පයි අසංක. මේ මොකද ඒකේ ඒ අඩුම ගානේ වීඩියෝ එකවත් ක්ලික් කරන්නේ නැතුව අර දාලා තිබිච්ච
ටැග්ලයින් එක බලලා යම් කිසි විදිහක දෝෂාරෝපණයක් දීගෙන ඉතින් මම හරි සතුටු වුණා. මම ඒ ආයතනයටත් කියන ඒක තියන්න. මොකද ඒකෙන් අපි ඔප්පු කරනවා. අපිම තේරුම් ගන්න යනවා ලංකාවේ තියෙන මාධ්‍ය සාක්ෂරතාවය මොකක්ද කියන එක. ඒකම මාධ්‍ය පිළිබඳවත් අපි කතා කළ යුතුයි. මාධ්‍ය මම හිතන්නේ මිනිස්සු ඉල්ලන පළියට කුණු දෙනවට වඩා මම හිතන්නේ අපි ඔක්කොලටම තියෙනවා යුතුයකමක් නියම දත්ත නියම දැනුම සමාජයේ මොකද මේ වෙලාවේ හසංක මිනිස්සු බලාපොරොත්තු හොයාගෙන යනවා. බලාපොරොත්තු බිඳ වැටිලා ඒගොල්ලොන් අන්ත අසරණ වෙලා තියෙන. එතන මේ වෙලාව තමයි හොඳම වෙලාව උන්ට මාධ්‍ය හරහා බලාපොරොත්තු දෙන එක. මේක හදන්න පුළුවන්, මේක අනිවාර්යෙන් ගොඩ දාන්න පුළුවන් කියන වචනය අපි සමාජගත කළ යුතුයි. ඒක ඇතුලේ තමයි අර මොටිවේෂන් එක නැත්තම් ඒ පුද්ගලයාව තව අඩියක් ඉස්සරහට ගන්න පුළුවන්. බඩගින්න නොතිබුණත් බඩගින්න හිටියත් තමන්ගේ දරුවා බඩගින්න හිටියත් නෑ මට මේක කරන්න පුළුවන් අපි කරමු කියන එකට යන්නේ. ඒ தත්ත්වේ කරන්න පුළුවන්. එතකොට මාධ්‍යත් මං හිතන්නේ කුණු සප්ලයි එකට ඔහේ ඩිමාන්ඩ් එක දෙන නැත්නම් මේ ඩිමාන්ඩ් එකට සප්ලයි එක දෙනවට වඩා එහා ගිහිල්ලා අර ටැග්ලයින් එක උනත් සමහරවිට පොඩ්ඩක් වෙනස් කරලා දැම්ම නම් ඒ පුද්ගලයා ඊට වඩා ඇතුළේ බලන්න පුළුවන්. ඒක තමයි මාධ්‍ය. නමුත් ඒක තමයි මාධ්‍ය කියලා අපි මේ මාධ්‍ය සංස්කෘතියත් එක්ක ඉස්සරහට යනවා නම් අපිට මේක කරන්න බෑ. දේශපාලකයන් ගැන මම කියන්න වැඩි උත්සාහයක් ගන්නේ නෑ හසංක. මොකද රටේ පවතින දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ කිසිම කෙනෙක් මම මම ඔයා ගියත් රටේ ඉන්න හොඳ ඉහළම බුද්ධිමතයා ගියත් පාර බුදුරජාණන් වහන්සේ වැඩලා රටේ ජනාධිපති වුණත් මම හිතන්නේ රටේ ඉන්නේ නූගතුන් සහ ඔය කියන සාක්ෂරතාවය ලියවීම කියවීම නෙමෙයි. ඊතරින් එහා ගිහිල්ලා බුද්ධිමය චින්තනයක් ඇති කරන්න පුළුවන් ජනතාවක් නෙමෙයි නම් බහුතරයක් නෙමෙයි නම් ඉන්නේ රට ඇතුලේ සංවර්ධනයක් ඇති කරගන්න බෑ. ඒතකොට ඒ තමන්ගේ සාමූහික සමාජ වගකීම තේරුම් අරගෙන අපිට සාමූහයක් විදිහට වැඩ කරන්න පුළුවන්. අර තනි පුද්ගලයෝ තනින් තැන්වල සයිලෝස් වල වැඩ කරන්න නැතුව සාමූහයක් විදිහට වැඩ කරන්න පුළුවන් නම් මේක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දැන් මෙතනදී මහාචාර්යතුමා මේ පෞද්ගලිකව අපි හැමෝටම වගකීමක් තියෙනවා. පෞද්ගලිකව ඔබට යම් කාර්යභාරයක් තියෙනවා, මට යම් කාර්යභාරයක් තියෙනවා. සහ මේ වැඩසටහන අහගෙන ඉන්න අපේ ශ්‍රාවකයන්ට පෞද්ගලිකව මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක වැට්ටුවේ කවුද කියන කාරණාව හොයනවට වඩා කොහොමද අපි මේක ගොඩ ගන්න කියන තැනදී අපි හැමෝටම පෞද්ගලික කාර්යභාරයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු වැඩසටහන නිමා කරන්න කලින්. මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අපි කොහොමද හැසිරෙන්නට ඕනි? හසංක මේ දැන් ඕක කියනකොට ගැටලුවක් වෙනවා. දැන් අපි ඔහොම කියනකොටනේ අපිත් දේශපාලකයට කඩේ යනවාද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකද හොරා කාපු දේවල් ඒවා අමතක කරලා අපි අලුතින් හිතමු නෑ එහෙම නෙමෙයි අපි කිව්වේ. ඒක අපි හොයමු. ඒක ඕන් ඒ යම් කිසි විදිහක අයථා විදිහට සල්ලි අම්බ කරලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අන්තිම සතේට යනකම් නැවත මේ රටට ගෙන යා යුතුයි. ඒක වෙනම කතාවක්. ඒක දේශපාලකයා මොන තරාතිරමක ඉන්නවද කියන එක අපිට අදාළ නෑ. මොකද නැත්තම් සමහර ලාවට මේක වෙන මතයක් යන්න පුළුවන්. මේ අපි කියන්න උත්සාහ කරන්නේ මේ මූණු අපි පැත්තකට දෙමු. නෑ එහෙම නෙමෙයි අපි කියන්නේ. වැරදි තැනින් අල්ලගන්න. වැරදි තැනින් අල්ලගන්න හරිය දක්ෂයි අපේ චරිත. හරි. එහෙමනම් අපි මොකද්ද කළ යුත්තේ? ඔතන තමයි අපි හිර වෙලා ඉන්න තැන. මොකද අපි දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේ අගමැතිවරයා ඉල්ලාස් වෙනවා. ඊට පස්සේ අගමැතිකම බාර ගන්න කියලා සතියක් එකමාරක් ඒ පුටුව ඔහේ පාවි තිබුණා. ඒකට ගත්තේ නැහැ. ඊට පස්සේ මොකක්ද උනේ කියන එක ගැන අපි දේශපාලනිකව කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ අවදානම් ගැනීමට තියෙන මැලිකම ලොකු ප්‍රශ්නයක් අහසංක ලංකාව ඇතුලේ විශේෂයෙන් තාරුණ්‍ය. මොකද තාරුණ්‍ය කියලා මම දකින්නේ හැමතිස්සෙම මේ අර මේ කැල්කුලේටඩ් රිස්ක් එකක් නැත්නම් ගණනය කරන ලද අවදානමක් සමග ජීවිතය ගත කරන කාලවකානුවක් තමයි මේ තාරුණ්‍ය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අර මම නිතරම කියන දෙයක් මේ තාරුණ්‍ය කියන්නේ මේ ධානයගත භාවනාවක් වගේ දෙයක්. ඒතකොට මේ ධානයගත භාවනාව ඇතුලේ අපේ මනස හිමේ යන්න පුළුවන්. නමුත් අපි එක හොඳ ફોකස් එකක අපි ඉන්න ඕනේ. ඒතකොට මේ ફોකස් එකේ ඉන්නවා නම් අපි ඔක්කොම තාරුණ්‍ය මේක කරන්න පුළුවන්. ඒකම අපි සරලව මේ ප්‍රශ්නේ විසඳන ගැන කතා කරොත් හසංක දැන් හසංක තමයි මගේ බොස්, මම තමයි හසංකගේ සේවකයා. හසංක මට මාසෙට රුපියල් 100ක් පඩි දෙනවා. මම පෙරලා හසංකට වැඩ කරන්නේ රුපියල් 99ක් නම් හසංක වැඩි කාලයක් මට රුපියල් 100ක් පඩි දෙන්න බෑ. හසංකගේ ආයතනය වහන්න වෙනවා. ඒ වගේම තමයි මම මගේ ගෙදරට රුපියල් 100ක් අරන් ආවට පස්සේ මගේ ළමයින්ට කියනවා නම් නෑ රුපියල් 100 නෙමෙයි උඹලා ඕන විදියට කාලා බීලා ඉඳපන් කියලා. එහෙම කියලා ළමයි 101ක් නැත්නම් 100 පන්නලා වියදම් කරනවා නම් වැඩි කල නොගිහින් මගේ පවුල විනාශ මුඛයට යනවා. ඒක ගැලවීමක් නෑ. ඒතර අපි හදන්න ඕනේ ක්‍රමවේදයක් හසංක. මම රටේ ගන්න වේතනයට වඩා වැඩි යමක් රටට දිය යුතුයි. මේ උරමත මම 25 වෙනිදා වෙනකොට මේ බර වැඩි වෙනවා. මොකද මේ උරමතට තව ආයේ මේ ගුණයක් තියෙනවා මාසික වේතනයත් එක්ක. අන්න එහෙම හිතලා අපිට ගන්න වේතනයට වඩා වැඩි යමක් අඩුම ගානේ රුපියලක් වැඩියෙන් අපිට රටට දෙන්න පුළුවන් නම්
අන්න එදාට රට වැඩ කරන්න ගනි. ඒ වගේම අනිත් පැත්තේ පුංචි මේක උපසංස්කෘතියේ පුංචිම පුරුකඩ ගියොදී මම ගෙදර ගෙනියන වියදමට වඩා අඩුවෙන් වියදම් කරන්න පුළුවන්, ගෙදර ගෙනියන ආදායමට වඩා අඩුවෙන් වියදම් කරන්න පුළුවන් නම් පුංචි ඉතිරියක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ඒකකේ සවිමත් වෙයි. ඒක පුංචි ඒකක සවිමත් වෙනකොට රට අනිවාර්යයෙන්ම සවිමත් වෙනවා. ඉතින් අපි උත්සාහ කළ යුත්තේ 100ක් පඩි ගන්නකොට 101ක් දෙනවා වගේම 100ක් ගෙදර ගෙනියනකොට 99ක් වියදම් කරන්න පුළුවන් જાතියක්. එතනට යන්න පුළුවන්. එතනට යනවා කියන එක පේනවා. මේක වට ගන්න නැතුව, මේක රැල්ලක් කරගන්නේ නැතුව කැරල්ලක් කරගෙන අපි ඉස්සරහට යනවා. අනිවාර්යෙන්ම අපි දන්නවා අපි අපේ ඉතිහාසය ගැන සෑහෙන අභිමානයෙන් කතා කරනවා. හැබැයි අපිට වර්තමානය සහ අනාගතය ප්‍රතිනිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙන්නේ අපේ කාර්යභාරයන් මතින් පමණයි. ඒකයි අපි මේ කාරණාව පිළිබඳව මේ තරම් ගැඹුරින්, මේ තරම් ප්‍රායෝගිකව කතා කළේ. අපි අද දවසේ BFM සංගීත පාමුල වැඩසටහනට සහභාගී කරගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුර මහාචාර්යතුමන්. ඔබතුමන්ට බොහොම ස්තුතියි කියලා කියනවා මේ කතා බහ වෙනුවෙන් සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කිරීම සම්බන්ධයෙන් අපි වෙනුවෙන් කියලා මම අදහස් කළේ සමස්ත ශ්‍රී ලංකාව, සමස්ත අපේ රසික ප්‍රජාව, අපේ ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන්. නැවතත් ඔබතුමන්ට බොහොම ස්තුතියි කියන ගමන් අපි අද දවසට වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ. අපි නැවතත් ලබන සෙනසුරාදා BFM සංගීත පාමුල වැඩසටහනෙන් හමු වන බලාපොරොත්තු වෙන අදට වැඩසටහන නිමා කරනවා. ආයුබෝවන් ඔබට. මම හසංක වීරරත්න. සංහිඳ පාමුල